දවසේ අපිට කතා කරන්න යන්නේ මිනිස්කම රජයන සමාජයක් ගැන. හලෙලුයා. මානුෂිකම රජයන සමාජයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි පොඩක් ඇස් වසාගෙන අද දවසේ අපේ ජීවිතය සූදානම් කරගනිමු. දෙවියන් වහන්සේ වචන අසර පිණිස. සමිතිය දවස් ඔබ දැන් ප්‍රබාර කරනවා ස්වාමීනි. ඔබගේ වචනය ඔබගේ සුදු පණිවිඩය දේශේ සූදානම් කරනවා ස්වාමීනි. සභාවට ඉන්නා දේවදත්ත කොමරණේ ස්වාමීනි. සකල බාල ජනතාවට ඔබගේ වචනය සුභාරංචියක් ආශිර්වාදයක් ස්වාමීනි. එබැවින් මේ මොහොතේ ඔබ වහන්සේ මගේ දේවදත්ත ස්පර්ශ කරවේ ඔබගේ දීපේ වචන දාස් වෙන්න ඒ දෙවි බැලුවා අසන්න හැම දේවදත්තෙක්ම ආශිර්වාද ලබන ස්වාමීනි. අවසානයේ සිල් ගෞරව මහිමස් වහන්සේ ගත වෙනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හලෙලූයා. අපි කෙලින්ම දෙවියන් වහන්සේ වචනයට අපි යම් පණිවිඩයට දේව පණිවිඩයට මම කියනවා නම් යේසුස් වහන්සේ ආස්කම් මන්දිරේ සභාව ආරම්භ කළේ සුද්ධ ජෙරුසලම් සභාවේදී ආරම්භ කරලා 2014 වගේ නම් වෙනස් වෙනවා යේසුස් වහන්සේ ආස්කම් මන්දිරේ හැටියට අවුරුදු 18ක් අපි සේවයට කරලා 19 වසරට පාතපාති වෙනවා. ඉතින් සම්වසර වසර උදාන 20 වෙනි සම්වසරය මේ සදා අපි සූදානම් වෙමු තමයි අද දවසේ දේවෝමය පවත්වන්නේ. දේශනා මාසයේ බලාපොරොත්තු වෙන විශේෂ ස්තුති දීමේ කෙටි කාලයක් අපි ගත කරන්න. මොකද අද දවසේ බොහෝ අය සභාවේ නැහැ. එම තෝරාගත්ව ජනතාව මොන බාධා තිබ්බද මේ ස්ථානෙට පැමිණ සිටිනවා. ඔබගේ පැමිණීම ඉතා ගෞරවයක්. දෙවියන් වහන්සේ දකිනවා බොහෝ බාධා මැද පීඩා මැද ඔබ වහන්සේ නමස්කාර කරන්න ඔබ පැමිණි ඔබ දෙවියන් වහන්සේට කොහොම ප්‍රේම කරනවද? ආමේන්. ලෝකේ මිනිස්ය ජනාධිපති වෙනවට වෙසෙනකොට අපි වෙස වෙනවට යක්ෂයා වෙනවට. ආමේන්. යක්ෂයාව අපි හෙලවන්නම් මොන බාධා තිබ්බත් උන්වහන්සේ පාදවල ඇවිල්ලා උන්වහන්සේට ලං වෙන අවශ්‍යයි. එවිට ඔබට තිබෙන බාධාවල්, පීඩාවල්, ප්‍රශ්න, කරදර හැමදේම නිදහස් වෙලා අපේ ජීවිතය ආශිර්වාද ජීවිතයට පරිවර්තනය වෙන්නේ. ගීතාවලිය 82 වෙනි පරිච්ඡේදය 3 සහ 4 පද. ගීතාවලිය 82 වෙනි පරිච්ඡේදය 3 සහ 4 පද. මෙසේ කියනවා. දුබලයන්ට හා අනාථයන්ට යුක්තිය විසරන්න. පීඩිතයන්ට අදිරිදුට යුක්තිය ඉටු කරන්න. දෙවියන් වහන්සේගේ දහම ඔබටයි මටයි මොකද උගන්වන්නේ? සමාජය අපි දකිනවා දුර්වල මනුෂ්‍ය සිටින බව. අපි දකිනවා සමාජ තුළ අසාධාරණ වූ ජනතාව සිටින බව. ඒවා අපි දකිනවා සමාජ තුළ අනාථව ජීවත් වෙන සිරගා සිටින බව. ඒවා අපි දකිනවා දීර්ඝ විවිධ පීඩාවට පත් වූ සිරගා සමාජයේ සිටින බව. මේ සිරගා අතර ඔබ කොපමණ වාසනාවන්තද? ආමේන්. ඔබ ඒ අයට වඩා ආශිර්වාදවත් ජනතාවක් හැටියටයි අද දවසේ මේ දේව ගෘහයේ ඔබ සිටින්නේ. අපි දකින සමාජයේ අනාථයෝ, දිලින්දෝ, පීඩා මැද, ප්‍රශ්න මැද අසරණ ඉන්න අවශ්‍යනක. නමුත් ඔබ අද දවසේ යේසුස් වහන්සේගේ ජීවිතයේ ඒ ගැලවුම්කාරයට පිළිගත් නිසා පියවරක් ඉදිරියට ඇවිත් තිබෙනවා. එතන ඉන්නව ඔබ මොකද කරන්න ඕනේ? ඔබ ආපසු හැරලා බලන්න අවශ්‍යයි සමාජය දෙස. අපි දකින සමාජයේ දිලිඳු සිටින බව. අපි දකින සමාජයේ අසරණයි සිටින බව. අපි දකින සමාජයේ අනාථ සිටින බව. අපි දකින සමාජයේ විවිධ ප්‍රශ්න මැද ඉන්න අවසරයක් ඔබ ආත්මය ඉදිරියේ සිටින බව අපි දකිනවා. දෙවියන් වහන්සේ මොකද කියන්නේ? ඕ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න. ඕ වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට කරන්න කියන බෑ දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. අද අපි දකිනවා රටේ ජනතාවට බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න ඉෂ්ට කරන්න ඕම් කරන්නේ පාලකයන්ව වෙනස් කරන්න හදනවා. පාලකයන්ව මාරු කරන්න හදනවා. ඒක වෙන්න ඕනේ. නෙමෙයි ඊට වඩා දෙවියන් වහන්සේ මේ රටේ පාලකයන්ට වඩා ඊයේ සිටිනව දැනුම වහන්සේ ඒස අපිට කවදාවත් උන්වහන්සේව මාරු කරන්න අවශ්‍ය නැහැ. අපි වැරදි ආගමක් අදහනවා නම්, වැරදි දහමක් පසුපස යනවා නම්, වැරදි නමස්කාරයක් කරනවා නම් අපි ඒකම වෙනස් කරන්න ඕනේ. අද ලෝකේ ජනතාව වැරදි ස්ථානයේ සිටින නිසා
සමාජ ජනතා වැඩස්ථානයේ වාඩිලා ඉන්න නිසා ඔව් අනාථයන්ව, දිලිඳන්ව, අසරණයන්ව, පීඩාවද, ප්‍රශ්නවද ජීවත් වෙන අවසර එකක් සිටිනවා. එහෙමනම් ප්‍රේමයේ දේවදරුවනේ ඔව් ඉන්න ස්ථානේ ඔව් විනාශ කරන්න අවශ්‍යයි. ඔව් මාරු කරන්න අවශ්‍යයි. දිව්‍යන් වහන්සේ ඔබේ මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ අය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න. අද මෙතන ඉන්න හැම කෙනෙක්ම දිව්‍යන් වහන්සේ පිළිගත්තා දේවදරුවෝ. අද ඔබට රෝගයක් තිබෙනවද බරපතල විදියට? ප්‍රශ්නයක් තිබෙනවද? බාලාප වෙලා දෙන්නේ, වාසර වෙලා දෙන්නේ, ඔබ දිවිද වෙලා දෙන්නේ. නෑ මේ සමාජ මට්ටමේ ඔබ ඉහිණ තලයක ඉන්නව දේවදරුවෝ. ආමේන්. හාලෙලූයා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපිට ලැබුණ මේ ආශිර්වාදය, අපිට ලැබුණ මේ ජයග්‍රහණය, අපිට ලැබුණ මේ අතිවිශිෂ්ට වූ සුවය, සමාධන, ප්‍රීතිය ඒව නැති මනුෂ්‍යයන් අහා දෙන්න අපි බොහොම වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍යයක් වෙන අවශ්‍යයි. හාලෙලූයා. ඔබට වගකීමක් තිබෙනවා. ඔබට සේවයක් තිබෙනවා. ඔබට වැඩ කොටසක් තිබෙනවා. ඔව් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න දිව්‍යන් වහන්සේ කාරණය ඔබගේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට කියනවා හතරවෙනි පදය. ගීතාවල 89 වෙනි පරිච්ඡේදය හතරවෙනි පදය මොකක්ද කියන්නේ? දුබලයන් ආ දිවිද මුදාලන්න. දුදුරන්ගේ ගහනේ ඔව් බේරා ගන්න. දුබල සෙනග අසරණ සෙනගක් සිට බව මතක ගන්න අවශ්‍යයි. අපි ඔව්ම මේ අසරණකමෙන්, දුර්වලකමෙන් නිදහස් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි දුෂ්ටයන්ගේ ග්‍රහණේ ඔව්ම අසු කර ගන්න අවශ්‍යයි. අද මේ රට කාගේ අතේද වෙන්නේ? දුෂ්ට මිනිස්සුන්ගේ අතේද වෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව අද දුක් විඳින බව අපිට පෙනීගෙන යනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපි යාඥා කරලා දුෂ්ට පාලකයෝ ඉවත් වෙන්න අපි මොරකසන අවශ්‍යයි. දුෂ්ට පාලනයන් ඉවත් වෙන්න අපි මොරකසන අවශ්‍යයි. දුෂ්ට නායකයෝ පහ වෙන්නේ කියලා අපි මොරකසන අවශ්‍යයි. ඒ වගේම මහ පොළොවේ රාජකාරී කරනවා යක්ෂයාගේ බලපෑම වලින් මේ ජනතාව නිදහස් කරන්න කියලා අපි මොරකසන අවශ්‍යයි. ඔබේ වගේ කීම මාර්ෂයව සියලුම ප්‍රශ්න නිදහස් කරලා ඔබේ ජීවිත සඵල ජීවිත පරිවර්තන කරගන්න. ඒ සඳහා ඔබ අද කිතුරේකේ මහ පොළොවේ ජීවත් වෙන්නේ අන්මනුෂ්‍යයන්ව බේරා ගන්න දැනත් එකට මතක තබා ගන්න. ඒ නිසා ඔබ යාඥා කරන විට, ඔබ සුභ ආරම්භ දෙන විට, ඔබ දෙවියන් වහන්සේ වචන ප්‍රකාශ කරන විට දුබලයන් සදිරින්දම් නිදහස් වෙනවා. දෙවියන් රාජ්‍ය දරුවා බවට පරිවර්තන වෙනවා. අපි බලමු අද දවසේ සමාජ සම්බන්ධ කල්පනා කරලා බලමු. අද අපි සමාජය තුළ මානුෂ්‍යකම කියන එක තිබෙනවද? අද අපි සමාජය තුළ යුක්තිය කියන කාරණා තිබෙනවද? අද අපි සමාජය තුළ සාධාරණත්වය තිබෙනවද? අපිට කොහෙන්ද පිළියන්නේ? ඊටමත් භයානක ජනතාව ජීවත් වෙන්නා වූ, ඊටමත් භයානක පාලකයෝ ඉන්නා වූ සමාජයක් තමයි ඔබත් ඉදිරි මා ඉදිරි තිබෙන්නේ. අපිට එහෙම ඒ ක්‍රමයන් අපිට ජීවත් වෙන්න බෑ. ඒ ක්‍රමයන් අපිට ජීවත් වෙන්න බෑ. ඒ ක්‍රමයන් කවදාවත් ඔබට මට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අත්පත් කරගන්න බෑ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මිනිස්කම රජයන සමාජයක්, සාධාරණ සමාජයක්, යුක්ති සාගත සමාජයක්. කොහොමද සමාජ ගොඩනගන්නේ? අපි ක්‍යාපත් වෙන්න අවශ්‍යයි. අපි ධර්මීය වෙන්න අවශ්‍යයි. අපි සාධාරණ වෙන්න අවශ්‍යයි. අපි යුක්ති සාගත වෙන්න අවශ්‍යයි. එසේ නොකොට අපි බැරි ජීවිතයක් ගත කරනවා නම් කවදාවත් මිනිස්කම රජයන සමාජයක් ගොඩනගන්නේ නැහැ. ප්‍රේමී දේවදරුවනේ බයිබලෙන් කියලා බලන්න මිනිස්සු ජීවත් වෙන ආකාරය බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. ද්විතීය කතාව 30 වෙනි පරිච්ඡේදය 9-10 පද. ද්විතීය කතාව 30 වෙනි පරිච්ඡේදය 9-10 පද. මොකද කියන්නේ? දේවි සමිඳාන වහන්සේ ඔබ කරන සීල වැඩ කටයුතු ද බහුලව සඵලව කරනසේක. ඔය කියන්නේ දෙවියන් වහන්සේ ඔබ කරන සියලුම වැඩ කටයුතු සඵල කරනසේක. මොනවද කරන වැඩ කටයුතු? වරක්ෂාව කරන්න වෙන්න පුළුවන්. ව්‍යාපාර කරන්න පුළුවන්. කුමන හෝ ආදාය මාර්ග උපයන්නා වූ මනුෂ්‍ය කෙනෙක් මහ පොළොවේ ජීවත් වෙන්නේ. ඒ වෙන මෙතන මොකද කියන්නේ? ඔබ කරන
නිකන් නෙමෙයි බහුලව ආශිර්වාද කරනවා. බොහෝ ලෙස ආශිර්වාද කරන වාන් ප්‍රකාශ කරනවා. ඊළඟට කරනකොට ඔබට සිත සැලසෙමින් ඔබේ දරු සම්පද, ගව සම්පද, භවභෝගද වර්ධනය කරසේක. දෙවියන් වහන්සේ ඔබට සිත ඔබට ආශිර්වාද කරනවා. ඔබට ආශිර්වාද කරනකොට කාරණා තුනක් විස්තර කරන්න වෙනවා. මොකක්ද ප්‍රධාන කාරණා ඇවිල්ලා දරු සම්පද, දෙක ඇවිල්ලා ගව සම්පද, තුන ඇවිල්ලා භවභෝග, දරු සම්පද. එතවසෙම පවුලක් වුණාම දරුවෙක් වෙන අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ ඔබට දෙන ආශිර්වාදයක්. අද අපි දකිනවා බොහෝ පවුල් වලට මේ ආශිර්වාදය නැහැ. මේ ආශිර්වාදය නැහැ. අපි දකින දෙයක් තමයි පවුලක් සම්පූර්ණ කියන්නේ අඩු ගානක දරුවෙක් වශයෙන් වැදගත් වෙනවා. දරුවෙක් හරි ඉන්නවනම් ඒ පවුල අංග සම්පූර්ණ පවුල. නමුත් අපි දකිනවා සමාජයේ අද බොහෝ අයට මේ වාසනාව නැහැ. සමහර රටේ පාලකයන්ට දරු සම්පත් නැහැ. සමහර විට රට බාර ගන්න ඉන්න අනාගත පාලකයෝ හැටි සියලුමවණයට දරු සම්පත් නැහැ. මොකද හේතුව? ඒක ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔහුට ඒ සම්පත දීලා නැහැ. ඒක මොකද්ද? ඔහුට එවැනි සම්පතක් උදා කරගන්න කිසිම වාසනාවක් නැහැ. එවැනි අය රට පාලනය කළ කොහොමද යෙවිද? එවැනි අය රට පාලනය කළ කොහොමද යෙවිද? පවුල සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ආදම්ව මවලා ඒව මවලා ඔහුට දරුවන් දෙලා තමයි පවුලට ආශිර්වාද කළේ. නමුත් අද දවසට දකිනවා ලංකාවේ පළවෙනි ප්‍රශ්නය මේ රට කරන පාලකයන්ට දරුවෝ නැහැ. එන්න හදන අයට දරුවෝ නැහැ. අසම්පූර්ණ පවුල් ලැබෙනවා. දෙවියන් වහන්සේ උන්ට එතනදී ප්‍රශ්න තිබෙනවා ඒ ආශිර්වාද දීලා නැහැ. දෙවෙනි කාරණය. භවභෝග වර්ධනය කරසේක. ගව සම්පත් ලබා දෙසේක. ගව සම්පත්. ගව සම්පත් කියන්නේ අපේ නොයෙකුත් ආශිර්වාද දෙනකඩ ඒ කාලේ ඉන්නේ ගවයෝ. ඒ ලෝකයක් වෙටියා. අදවල ගියක් දොරක් ඉඩම් ඒ වගේ දේවල් දෙවියන් වහන්සේ අපට දෙනවා කියලා ප්‍රෝජන දෙනවා. අද ඔබට මේ දේවල් දෙන්නවද? ඊළඟ කෙනෙකුට ඇවිල්ලා භවභෝග වල ආශිර්වාද. ඒ කියන්නේ අදවල අපි වගා කර රැටි අපි රැකියා ව්‍යාපාර කරනවා. ඒ වල දිනුව අපට තිබෙන්න අවශ්‍යයි. මිනිස්සුක් වුණාම සරලව අදට ගැළපෙන්න කතා කරනවා නම් පවුලක් වුණාම පවුල සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. ඔවුන්ට ආදායම් මාර්ග තිබෙන්න අවශ්‍යයි. ඔවුන්ට ඉන්න හිටින්න තැනක් තිබෙන්න අවශ්‍යයි. මේක තමයි දෙවියන් වහන්සේ ඔබටයි මටයි දෙන්නා වූ ආශිර්වාදය. අද දවසේ මේ ආශිර්වාදයේ එකක් හරි ඔබටයි මටයි අඩුයි නම් ඉතින් යම් ප්‍රශ්නයක් තිබෙන බව ඔබ මත තබා ගන්න අවශ්‍යයි. ඊළඟ මොකද කියන්නේ? අපි තවදුර බලමු මොකද කියන්නේ කියලා. උන්වහන්සේ ඔබ පියවර ගැන ප්‍රීතිමෝද වූවක් මේ ඔබට සිත සරසන පිණිස ඔබ ගැන නැවත ප්‍රීති ප්‍රමෝද වනසේක. ඔබේ අම්මට තාත්තට ඔබගේ දෙමව්පියන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන නිසා තමයි. ඔබට ආදාය මාර්ගය තිබෙන නිසා තමයි. ඔබට යම් සඵලතාවක් තිබෙන නිසා තමයි ඔබ මෙලොවට බිහිවුනේ. එහෙනම් ඔබේ දෙමව්පියන්ට තිබ්බව ආශිර්වාදය දෙවියන් වහන්සේ කියනවා තමන්ගේ දෙමව්පියන්ගේ දරුවන්ට ලබා දෙන බව. මේක සමාජ තුළ අපි තේරුම් ගන්න ඕන වැදගත් කාර්යයක් දේශනා කරන්නේ. අපේ පොදු පිටන්ට අපේ දෙමව්පියන් තිබ්බ ආශිර්වාද තමයි දෙවියන් ආශිර්වාද කරලා දෙවියන් වහන්සේ ඒ ගැන ප්‍රීතියටපත් වුණා කියනවා. එලෙස ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා ඉතා ප්‍රීතියටපත් වෙන්න බලාපොරොත්තු සිට බව මේ ස්ථාන සඳහන් වෙනවා. ඊළඟට කියනවා ඔබට ඒ ප්‍රීතිය උදා කර දෙන්න, ඔබට ඒ යහපත උදා කර දෙන්න, ඔබට ආශාව උදා කර දෙන්න ඔබගේ පැත්තේ වැඩ කොටසක් තිබෙනවා. ඔබගේ පැත්තේ යම් රාජකාරියක් ඔබ කරන්න. ඊළඟ පදේ කියනවා එසේ වන්නේ මේ නීති සංග්‍රහ ලියා ඇති දෙවියන් වහන්සේගේ ආඥාව නීතිහා නියෝගද පිළිපද මිස ඔබ උන්වහන්සේගේ හඬට කීකරුණොත් ඔබේ මුණ වර්ධෙන්ද ඔබේ මුණ සිටින්ද උන්වහන්සේට හැරි ආවොත් පමණයි. ආමේන්. මොකද කියන්නේ? දෙවියන් වහන්සේ අපට දේව වචන දීලා
අපි කියනවා සරලව බයිබලයේ කියලා. බයිබලයේ තිබෙන ව්‍යවස්ථාව, බයිබලයේ තිබෙන නීතිය, බයිබලයේ තිබෙන සාර ධර්ම ඔබ ආරක්ෂා කළොත් තමයි දෙවියන් වහන්සේ ඒ ආශිර්වාදය ඔබට දෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ආමේන්. අද බලන්න මොකද වෙලා තියෙන්නේ? අපි දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියනවා. අපි උන්වහන්සේගේ ව්‍යවස්ථාව තුල ජීවත් වෙනවා කියලා කියනවා. උන්වහන්සේගේ අනපනත් අපි ආරක්ෂා කරනවා කියලා. නමුත් කොහොමද චර්ච් වල සෙනග? අද සෙනග නැහැ. සමාජ කියයි පෙට්‍රෝල් නැහැ කියයි නැත්නම් ප්‍රවාහන නැහැ කියයි. නමුත් ඊයේ කොහොමද? අද කරේ සෙනග ඇවිල්ලා. ලෞකික දේට අපි කැප වෙනවා, ආත්මික දේට අපි කැප වෙන්නේ. ඒ නිසා තමයි මනුෂ්‍යගේ වැටීම ආරම්භ වෙන්නේ. මම ඒ දේ වැරදි කියනවා නෙමෙයි. රට වෙනස් වෙන්න ඕනේ, පාලනය වෙනස් වෙන්න ඕනේ, නව යුගයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් හැටියට අපි උන්වහන්සේ සමග එකතු කිට්ටුව සමීපව උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන්නව සෙනගක් වෙන අවශ්‍යයි. අපි උන්වහන්සේගේ ඈත් වුණොත්, අපි උන්වහන්සේ වචන කඩකොලොත් උන්වහන්සේ කොහොමද ඔබට දරු සම්පත දෙන්නේ? උන්වහන්සේ කොහොමද ඔබේ පවුලට ආශිර්වාද කරන්නේ? උන්වහන්සේ කොහොමද ඔබේ පවුලට දියුණුව ලබා දෙන්නේ කියන එක මොහොතක් කල්පනා කරලා බලන්න. අද දවසේ අපේ ජීවිතයේ සාක්ෂි එකයි. අපි මහ පොළවේ අපි අසාර්ථක වෙලා නැහැ. අපි කසල කොට හිටියේ මිනිස්සුયો. ඕ ප්‍රශ්න කොට හිටියේ මිනිස්සුયો. එම දෙවියන් වහන්සේ පිළිගන්න දෙවියන් වහන්සේ අදාමේ උන්වහන්සේ වචන ජීවත් වෙනකොට උන්වහන්සේ අපට දරු පවුල් දීලා දෙනවා. උන්වහන්සේ අපට ඉන්න ඇටේ දැන් දීලා දෙනවා. උන්වහන්සේ අපට ආදාය මාර්ග දීලා උන්වහන්සේ අපේ කුසෙකට තබන්නේ. අද ප්‍රශංසා කාලේ ආව ප්‍රශ්නයක්. ප්‍රශංසා කරපු ඒ මගපැණික දේවගණ වේලා. ගියසතේ බඩගින්න හිටියද? ගියසතේ බඩගින්න අසරණ හිටියද? ගියසතේ ප්‍රශ්නවල හිටියද? ඔක්කොම කිව්වේ නැහැ කියලා. ඇයි? අපි දෙවියන් වහන්සේ වචනේ පිළිගන්නා තරමට, අපි දෙවියන් වහන්සේ වචන අදහන තරමට, ඒ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තුළ ජීවත් තරමට උන්වහන්සේ අපට ආශිර්වාද කරා. ඒ නිසා අද දවසේ දෙවියන් වහන්සේ ඔබට මට කියනවාද? ආවට කියාට හිතේ තැම්පත් කරන්න හරියන්නේ නැහැ. මොකද කියන්නේ? මුළු වර්ධයෙන්ද මුළු සිතින්ද උන්වහන්සේ වෙතට හැරෙන්න හදවතින්ම හිතේ කිසිම තිත්තකමක් නැහැ මම අදහන ධර්ම ගැන. හිතේ කිසිම චකිතයක් නැහැ මම අදහන ධර්ම ගැන. හිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොන ප්‍රශ්න බාධාවක් මම නමස්කාර කරන යන්නේ ගැන ඇවිල්ලා. ඇයි මම යන්නේ? ඇයි පීඩාවට යන්නේ? ඇයි ප්‍රශ්නවලට යන්නේ? ඇයි පච්චර ඔගේ උනාතු ආත්මයක් තියෙන්නේ? අපේ ජීවත් කරවන්නේ තුමාලු. ආමේන්. අපේ රැකියාවලට, අපේ ආදාය මාර්ග වලට, අපේ පවුල් වලට, අපේ බලාපොරොත්තු වලට ආශිර්වාද කරන උන්වහන්සේ. ඒ ආශිර්වාද උල්පත ගන්නා මනුස්සයා උන්වහන්සේ සමග හැම මොහොතක පිට ගන්න. ඒකයි මුළු හදවතෙන්ද, මුළු ශක්තියෙන්ද, මුළු හෘදයෙන්ද උන්වහන්සේට ලං වෙන එක කියන එකයි හේතුව. මේ දේවදරුවනේ විද්‍ය කතාව 30 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදේ යන විට 14 වෙනි පදේ මොකද කියන්නේ? ඒක වචනේ ඔබ ඉටු කරන විට ඒ ඔබට ටිකා ලම්ම ඔබේ තොල් මතද ඔබේ සිතේද ඇත්තේය. අද දවසේ මිනිස්සු කෙනෙකුට මිනිස්කම අගයන සමාජයක් ගොඩනගන්න, මිනිස්කම පෙරදර ජීවත් වෙන්න ඔබ කොහොමද ජීවත් වෙන්නේ කියලා ඔබගේ හදවතේ තිබෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ දහම, උන්වහන්සේ ධර්මයේ ඔබ හදවතේ තියා දීලා ඉවරයි. ඔබට බයිබලයක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට බයිබලේ හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. සමහරට බයිබලය ගන්න මුදල් නැති වෙන්න පුළුවන්. නමුත් අද දවසේ උන්වහන්සේ දීදී ඔබේ වචනය තම අවසానයි. බයිබලයේ සම්පූර්ණ ජීවන ඔබියවත් අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන එක කිතුන හැටියට ඔබත් මම දකිනවා. ආමේන්. අපි කලියුත් මොකද්ද? නොකොළේ මොකද්ද අපි දන්නවා හොඳටම. අද දවසේ මේ ප්‍රශ්න වල සකාල යා යුතුද නොයා යුතුද? වාහන අඩු දැන් වාහන වැඩ කරනවා. වාහන අඩු. ලොකු ප්‍රශ්න. තෙල් නැහැ, ගෑස් නැහැ, කණ්ඩ නැහැ. නමුත් අපි සභාවට යා යුතුද නැද්ද? දෙවියන් වහන්සේගේ වචන දන මනුස්සයා
ප්‍රශ්න මැද සභාවට ඇවිල්ලා නමස්කාර කරනවා. ආමේන්. වචනේ දැනගනත් නොදන්නා වගේ ඉන්න මිනිස්සු මොකද? අර බයිබලේ සඳහන් ආර්ද මුළු හෘදයෙන් මුළු හදවතෙන් දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ. ඒකට මොකද වෙන්නේ? ඔහුගේ පවුලට, ඔහුගේ ආර්ථිකයට, ඔහුගේ ජීවිතයට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දවසේ අපි සමාජ තුළ දැහැමි ජීවත් වෙන විට ආගමවල ජීවත් වෙන විට මොකද වෙන්නේ? අපේ මිනිස්කමයි මතුවෙන්නේ. අපේ මිනිස්සු හැටියට අනිත් අයට ආශිර්වාද වෙන ආකාර ජීවත් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ ආශිර්වාදයේ ප්‍රේමය ඔබ තුළින් අන් අයට ගල යනවා කියන එකයි. අපි බලමු පාවතුමා රෝම සභාවට මේ ගැන කතා කරනවා. රෝම 12 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදය අඩු කිව්සෙමේ රෝම 12 වෙනි පරිච්ඡේදය 16 පදය හැම දෙනා සමග එක් සිත්ව ඉන්න අහංකාර නොවි යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රත්‍යාමාන්තයේ සිට උඩගලවන්න. මට මේ බයිපදේ ලැබෙනකොට මට දැන් කාරණයක් මතක් වුණා. සමහර ආගම් වල උගන්වනවා වාසය කරනකොට උසස් අය ආශ්‍රය කරන්න කියලා. වාසය කරනකොට උසස් අය ආශ්‍රය කරන්න එක මංගල්‍යයක් කියලා තමයි ඒ ආගම් වල ඒ ආගමික නායකයෝ දේශනා කරන්නේ. එහෙනම් අපි උසස් අය ආශ්‍රය කරන එක අපේ මංගල්‍යයක්. ඒක හේතුව මොකද්ද? අපි පහත් වෙලා ඉන්නේ. ඔව්. ලෝකයේ මිනිස්සු ඉන්නේ පහත් වෙලා. ලෝකයේ මිනිස්සු පහත් වෙලා ඉන්න නිසා ඔවුන් සිද්ධ වෙනවා ඔහුගේ ජීවිතේ මංගල්‍ය කරගන්න උසස් අය ආශ්‍රය කරන්න. නමුත් යේසුස් වහන්සේ පිළිගත්තා අපි. යේසුස් වහන්සේගේ ආශිර්වාද පූර්ණ අපි ලෝකයේ මිනිස්සුන්ට උසස්. ඒ නිසා අපේ ආත්ම උගන්වන්නේ ආකාර වේ යටහත් පහත් අයව ආශ්‍රය කරන්න. හේතුව මොකක්ද? ඔවුන් මුදව ගන්න අවශ්‍යයි. ඔවුන් ගලව ගන්න අවශ්‍යයි. ඔවුන් දිනා ගන්න අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිත ආශිර්වාදවත් ජීවිත පරිවර්තන කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි දෙන්නවා කියන්නේ බොහොම උසස් කරලා දෙවෙනවා. එතකොට මේ මංගල්‍ය මොකද්ද? මේ ජීවිතේ වරප්‍රසම මොකද්ද? ඔබට පහත් අය ආශ්‍රය කරපන්න. ඔබට වඩා යටහත් අය ආශ්‍රය කරපන්න. ඔබට වඩා ගැටිච්ච ආශ්‍රය කරපන්න. ඔවුන්වත් ගොඩනගන පිස්ස. ඒකයි කිතුරු දහම කියන්නේ ජීවනයේ දහමක් කියලා. ලෝකේ මිනිස්යන්ට මේ ආශිර්වාදය නැහැ. ඒ නිසා තමගේ මට්ටමේ සිට ඉහළ මට්ටමේ ආශ්‍රය කරගෙන ඔහුගේ ජීවිතේ මංගල්‍ය කරගන්න හදනවා. මම ආගම කතා කරන්නේ ඔබ දන්නවා මොකද මම මේ ආගම ඉගෙන තියෙනවා. ඒ ආගම දන්න එක මේ කතා කරලා ඇවිල්ලා. අපේ ජීවිතේ මංගල්‍ය දෙවියන් වහන්සේ උසස් කළ අවසානයි. ඒ නිසා අද දුකින් කපේ වේදනාවෙන් නම් සැලකර වෙන්නේ අපේ මානසිකකම ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අපේ මානසිකකම නිදහස් කරන්න අවශ්‍යයි. අපි ඔබ ආශ්‍රය කරගෙන ඔබේ ස්ථාන ගොඩ ගන්න අවශ්‍යයි. ඒ නිසා උසස් වේවා, පහත් වේවා, මධ්‍යම වේවා හැම කෙනෙක් සමග අපි එකට ජීවත් වෙන සෙනඟක් වෙන්න අවශ්‍යයි. බෞද්ධ කියන්නේ ඊළඟට කියනවා අපි ප්‍රඥාවන්තයි. ඔව්. ඒ හින්දා උඩඟු වෙන්න එපා. ලෝකේ මෝඩ මිනිස්සු කරන වැඩ අපි කරන්නේ නැහැ. ලෝකේ මිනිස්සු කරනගෙන හැමදේම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි උඩඟු වෙන්න අවශ්‍ය නැහැ. අපි මාස ගානක් යාත්‍රා කරනවා. රටේ යාත්‍රා කරනවා. දේශයේ යාත්‍රා කරනවා. පාලනයේ යාත්‍රා කරනවා. මනුෂ්‍ය අවස්ථාවේ යාත්‍රා කරනවා. දෙවියන් වහන්සේ එකින් එක උත්තර දෙමින් ක්‍රියා කරන වෙලාව. අපි මේ දේවල් දිනා ගන්න අනිත් අය වගේ ක්‍රියා කරන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ අපේ ප්‍රඥාව දෙලා දෙනවා. දෙවියන් වහන්සේ සමාජයේ ඔබම උසස්තර දිලා දෙනවා. ඒ නිසා කවදාවත් උඩඟු වෙන්න හොඳ නැහැ. අපි හැම මොහොතේම නිරතමානී සෙනඟක් ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා අද දවසේ රෝම 10 පරිච්ඡේදය 10 වෙනිම කියන්නේ ප්‍රේමය අසල්වාසයට නපුරා නොකරයි. එබැවින් ප්‍රේමයේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කරන්න අවසානයේ මෙහෙම කියනවා පාවුතුමා.
ප්‍රේමය. දිව්‍යන් වහන්සේ දේවස්වරයට කතා කළා. මනුෂ්‍ය ජීවනකට කතා කළා. මේ හැමදේම අවසානයේ ප්‍රේමය ගැන පාවුතුමා කතා කරනවා. ඔබ තුළ සැබෑ ප්‍රේමය තිබෙනවා නම් ඔබ කාටවත් නපුරක් කරන්නේ නැහැ. කාටවත් හිතකමක් කරන්නේ නැහැ. ඔබ යන්නේ කාටවත් වරදක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මානව සමාජය, මිනිස් සමාජයේ හදයාට ගොඩනගා ගන්න පිණිස, මානසිකව රැඳගෙන පිණිස ඔබ තුළ මා තුළ ප්‍රේමය තිබෙන අවශ්‍යයි. ප්‍රේමය නැතිව ඔබට කිසි දෙයක් හරියාකාරයෙන් කරන්න බැහැ කියන එක පරිවර්තන. ඔබ දෙවියන් වහන්සේට ආදරේ නම් දෙවියන් වහන්සේ අදහනවා නම් ප්‍රේමයෙන් පුර මානසික ජීවිතය ඔබ වහන්සේ ඔබේ බලාපොරොත්තු වන්නේ. අවසාන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ප්‍රේමය ගැන කතා කරනවා. යේසුස් වහන්සේ ප්‍රේමය ගැන කතා කරනවා. අද අපි ප්‍රේමය ගැන කතා කරනවා. ඒ ප්‍රේමය ගැන මොකද කරන්නේ? ප්‍රේමය නැමැති ඒ ගුණාංගය අපේ අතරේ අනන්ත අප්‍රමාණ අවදී මගේ යනවා අපි දන්නේ නැහැ. ඒද යේසුස් වහන්සේ කතා කරේ කියන්නේ ලෝක සුභාරාජ්‍ය දාවන පරිච්ඡේදය දේශිත සඳහක්වා සුදොළු දාවන පරිච්ඡේදය දේශිත 37 දක්වා ඉතා අලංකාර කතාවක් යේසුස් වහන්සේ කියනවා. එක්තරා මිනිසෙක් තමගේ බඩු පොලේ වැදගෙන වඩගත මාර්ගයේ ගමනක් යන ගියා කියලා සඳහන් කරනවා. යනකොට අතරමඟදී සොරරකට අසුර බව සඳහන් කරනවා. සොර මොකද වෙලේ? මේ මනුස්සයට පහර දීලා මනුස්සයා තිබ්බ හැමදේම පැහැරගෙන ගියා. අපි මේක උතාමත් සබක්පාද රූපව දන්නා වූ කතාවක්. ඊළඟ මොකද වෙන්නේ? මේ සොරරට අවුණු මනුස්සයා ගුටි කාලා පාර අයිනේ වැටිලා ඉන්නවා. එතකොට එතන යනවා පූජකවරයෙක්. ආගම දේශනා කරන්නා වූ මිනිස්සෙක් එතන යනවා. ආගම දේශනා මිනිස්සෙක් පද කරන හැම වෙලාවම යහපත ගැන තමයි කතා කරන්නේ. නෙව පූජකවරයෙක් පද කරන්නේ අවස්ථාවේදී. මේ මිනිස්ස දැකලා නොදැක්කා වගේ අහක බලාගෙන යනවා. ඊළඟට සඳහන් කරනවා ලෙවියෙක් යනවා. ලෙවිය කියන්නේ කවුද? දෙවියන් වහන්සේ සේවයට තෝරගත්තා වූ ගෝත්‍රය. උසස් කුලයේ මිනිස්සෙක්. දේව දරුවන්ගේ මිනිස්සෙක්. දෙවියන් වහන්සේ දන්න මිනිස්සෙක්. එතන යනවා. එයා මොකද කරන්නේ? එයා නොදැක්කා වගේ අහක බලාගෙන යනවා. ඊළඟට තුන්වෙනි දරත්තා සමාරිය මිනිස්සෙක් ස්ථාන යනවා. සමාරිය කියන්නේ කවුද? සමාජයේ කොන් කළ මිනිස්සෙක්. යුදෙව්සා සමාරිය අතර කිසිම ගනුදෙනු සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ මේක කඩනවා. යේසුස් වහන්සේ පහත් කියලා ජනතාවට ගිහිල්ලා ඔවුන් සමග කමින් ප්‍රීති වුණු මිනිස්සෙක්. සමාජයේ කතා කරන හොඳම උදාහරණය. මේ ස්ථාන මේ වගේ කොන් කළා පහත් කළා මිනිස්සෙක් යනවා. එයා දැක්කා වැටෙන්නා වූ මිනිස්සයා. මොකද කළේ? ආග බලන් ගියා නැහැ. ළඟට ගිහිල්ලා ඒ මනුෂ්‍යර අවශ්‍ය ප්‍රතිකාර දීලා තමන්ගේ පැමිණි වාහනේ උඩගගෙන අවසානයේ රෝහලට ගෙන යනවා. රෝහලට ගෙනිලා රෝහලේ වෛද්‍යවරයාට බාර දීලා ඔහුට අවශ්‍ය හැමදේම සපයලා ඊළඟට වෛද්‍යවරයා කියනවා මීට වඩා යමක් බිල්ඩවලු මම නැවතෙනකොට ඒ විදිහට දෙන්න මේ මනුෂ්‍ය සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න කියලා කියනවා. යේසුස් වහන්සේ අහනවා කාකාවද මනුෂ්‍යකම තිබ්බේ? කාකාවද ප්‍රේමය තිබ්බේ? කාකාවද දෙවියන් වහන්සේගේ සැලැස්ම තිබ්බේ? කාකාවද සැපෙමින්ම ආත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ? කල්පනා කරලා බලන්න. કોઈ මනුෂ්‍යක මිනිස්කම තියෙන්නේ. මනුෂ්‍යකම. ලෝකේ බලගෙන මනුෂ්‍යකම. පිටුණු බලගෙන ප්‍රේමය. සමාජ භාෂාවෙන් කියනවා නම් හරි දේ කරන්න මනුෂ්‍ය. ඔව්. පූජිකා ගාව තිබ්බද? නෑ. අර උසල් පූජා ලෙඩේ ගාව තිබ්බ නෑ. සමාජයේ කොම් කරේ එපා කළ අර මනුෂ්‍ය ගාව සමාජයේ මනුෂ්‍ය ගාව තිබ්බා ප්‍රේමය. ප්‍රේමයේ දේවදරුවනේ. අද දවසේ ඔබගේ ප්‍රේමය ඔබ හරියාකාරයෙන් භාවිත කරනවා කියන කල්පනා කරලා බලන්න. අපි ආගම ඇදෙන්නට වැඩක් නැහැ.
දෙවියන් වහන්සේට බුදුපඩු පූජාකට අප වැඩක් නැහැ. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරලා වැඩක් නැහැ. අපි උන්වහන්සේගේ වචනය පිළිපදින්නේ නැත්තම්, උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නේ නැත්තම්, අද දවසේ අපි දකිනවා සමාජය තුළ උදේ ඉඳන් රැ වෙනකම් ආගමික දේවල් කොච්චර ප්‍රචාර කරනවද? උදේ පාන්දර ලංකාවේ මිනිස්සු අවදි වෙන්නේ පන්සිල් අරගෙන. රටේ පාලකයා ඉන්න හැම කෙනෙක්ම පන්සිල් අරගෙන මොකද කරන්නේ? දවස මුළුල්ලේ පන්සිල් දෙක කඩට කයි කරන්නේ නැහැ. කොච්චර බොරු කියනවද? රටේ පාලකයෝ අද තෙල් නැව වෙනවා, හෙට ගෑස් ගන්න කොච්චර බොරු කියනවද? උදේ පාන්දර බුදුන්ට මල් තියලා වැඳලා තමයි ගිහිල්ලා රටේ දැන් බොරු කියන්නේ ඇවිල්ලා. ජනතාවට තමයි ඇවිල්ලා. පාලකයෝ තමයි ඇවිල්ලා. ඉතින් අම්මා තාත්තා, ඉතින් සමාජේ බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ ඇවිල්ලා. බොරුවේ රජා කවුද? බොරුවේ නායකයා කවුද? බොරුවේ පියා කවුද? සත්ත. ඉතින් රටවල රජ කරන කවුද? යක්ෂයා. ඒ නිසා රට විනාශ වෙනවා. ඉතුරු ඔබත් මමත් ඒක වෙන්න බෑ. අපි දහම හරියට අදහනවා නම්, දහම තුළින් අපි ජීවත් වෙනවා නම්, අපි තුළින් කාටවත් යහපතක් අයහපතක් වෙන්නේ නැහැ. අපි හැම මිනිස්සුකටම, හැම කෙනෙකුටම ආදරය කරන්නා වූ, ප්‍රේම දක්වන්නා වූ, හදිසි අවස්ථාවේදී අපවස්ථාර කරන්නා වූ දේවදරු දෙවියන් වහන්සේ ඔබේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මිනිස්කම් පෙරදර ජීවත් වෙන්නා වූ මිනිසෙකුට පරිවර්තන දකින්න. ආමෙන්. එස්වසා ගන්න. මේ මොහොතේ ඔබේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. සැබවින්ම දෙවියන් වහන්සේගේ ධර්මයේ තුල ජීවත් වෙන මිනිසෙක්ද? ඔබ සමාජයේ මනුෂ්‍යකම අඳුරන මිනිසෙක්ද? ඔබ තුල යේසුස් වහන්සේ පහදා දෙන ආකාරයේ සැබෑ ප්‍රේමය තිබෙනවද? නැහැ කියලා හිතනවා නම් පසුතැවෙන්න. දෙවියන් වහන්සේ බලාපොරොත්තුව මේ ලෝකයේ ලස්සන වෙනවා දකින්නයි, මේ ලෝකය සුන්දර වෙනවා දකින්නයි, හැම මිනිසෙක්ම මහ පොළවේ පරිපූර්ණ ජීවිතයක් ගත කරනවා දකින්නයි, හැම පවුලක්ම දරු සම්පත් පූර්ණ පවුලක් වෙන දකින්නයි, හැම පවුලක්ම ආදාය මාර්ග වලින් දියුණු පවුලක් වෙන දකින්නයි, හැම පවුලක් තුළම ඉන්න දැනත් වෙලා ඕ මහ පොළවේ සඵල ජීවිත ගත කරන දෙවියන් වහන්සේ කැමැත්ත. අද ඔබතුල මේ දේවල් නැත්තම් ඒට හේතුව දෙවියන් වහන්සේගේ සැලැස්ම වැයක් වෙලා ඉන්නවා. ඔබතුල පාපයක් තිබෙනවා, ඔබතුල දුර්ලභකමක් තිබෙනවා, ඔබතුල බොහෝ අඩුපාඩු තිබෙනවා. මොකද පසුතැවෙන්න, යාඥා කරන්න, ජීවිතය හදා ගන්න. අද දවසේ ඔබට තිබ්බේ, ඔබට කියන්නේ මනුෂ්‍යකම ගැනයි. මෙතෙක් කල ඔබතුල මනුෂ්‍යකම ඈත්ව ගියා නම් අද දවසේ යේසුස් වහන්සේගේ මනුෂ්‍යකම උදා කරගෙන ඒ මනුෂ්‍යකමේ උතුම් ප්‍රේමය මෙතන ජීවිතයක් ගත කරන මිනිසෙක් වෙන්න. සමය විද්‍යාලයේ දරු බාල ස්වාමීනි, දේව පුත්‍ර වේවා, ආත්මජාත වේවා, මෝහන පුත්‍ර වේවා ස්වාමීනි. මේ වාක්‍යයෙන් හැම මානසික ආස්වාද කරන විගල් වහන්සේ ප්‍රේමයෙන් ජීවිත කරන කරන්න. මෙලස්කම පූර්ණ ජීවිත කරන කරන්න. ඊසුදින වහන්සේ ඔබගේ දහමේ වචනේ ඔබගේ සිතට තැම්පත් කරන්න, ඔබගේ මුඛයට දාස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර ඉදින් වහන්සේ මෙසේ ඉල්ලා සිටිමි. ආමේන්. හලෙලූයා. බණී මිනිසාගේ දෛවය පෙරදන්නේ සන්තෝෂින් නොවගින්නට ඉඩ දෙන්නේ. යේසුස්ට අපි ආදරේ. 28 වෙනි ගීතිකාව අපේ ගීතපොතවල 28 වෙනි ගීතිකාව. අද දවසේ අපේ සභාව අවුරුදු 10ක් සම්පූර්ණ කළා. 18 වසරට පාදක නාමේ අපි ලබන ජූලි 7 වෙනිදා විශ්වවිද්‍යාලයේ 20 වෙනි සංවත්සරයේ ඉතා උත්සවයෙන් සමරන්න සූදානම් වෙලා සිටිනවා. මේ මොහොතේ අපි විශේෂයෙන් යාඥා කිව බලාපොරොත්තු වෙන සභාවේ ආරම්භක විද්‍යාව අයතුලේ විශේෂයෙන් අවුරුදු 18ක් දිව්‍යන් වහන්සේ සමාඩ කළා හැම ආශ්‍රවවල පිළිවෙම්ම සෙන්න සහෝදරිය යාඥා කරන දෙයට ඇවිල්ලා අවුරුදු 18ක්
දෙවියන් වහන්සේ සභාවට කළා වූ සෑම ආශිර්වාද පිළිබඳව යේසුස් වහන්සේගේ ආස්කම් මන්දිරම සභාව ආරම්භ කරලා ඊළඟට 2006 වෙනකොට ලූතරන් සභාව සමග කරලා වැඩ කරලා නැවත 2009 වසරේදී යේසුස් සභාවට තවත් ඉදිරියට ඇවිල්ලා 2013 වෙනි යේසුස් වහන්සේගේ ආස්කම් මන්දිරයේ සභාව පරිවර්තන වෙනවා. උදාහරණයක් ඇඩ හැපි දෙවියන් වහන්සේ අදාවද මේ සංගීතයේ සභාහාර ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මා සම්මේලන ගොඩනගා දේශීය බලවාද උන්මාද කරගෙන යනවා මේ වසර 18 නිසා වසර 18 කලාව සෑම ආශිර්වාද දේවල් ප්‍රශංසා කරමින් ඊට පස්සේ සැල සහෝදරය වෙනුවෙන් දකිටි දාතන කායන කරමු 28 වෙනි ගීතිකාව ඔබනේ මිනිසාගේ දෛවය පෙරලන්නේ සන්තෝෂේ නොවකින්නට ඉඩ දෙන්නේ Jesus
දවසේ 20 වෙනි සංවත්සරයේ 20 ආත්ම සමරණ දෙවන කරුණ නිසා මధు පාසල ඉඳලා ඒ වෙනුවෙන් යාඥා කරන්න දවස 20 සංවත්සරයේ ආත්මික විසේ සමරණ දෙවන කරුණ නිසා මේ ලැබුව වසර දෙවන මාස ප්‍රාර්ථනා කරමින් මහත්යේ බලවත් කරන්න නිසා ඒ වෙනුවෙන් යාඥා කරන්න. අපි යාඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ මහත්ෝ මගේ දෙවියන් වහන්සේ අපගේ පුතු යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මධ්‍යහන කාලේ ඔබගේ අභිමුඛය දෙනවා මගේ පියාණනි මගේ පියාණන් වහන්සේ මේ සභාවේ ස්වාමීනි ආරම්භ 20ක් ඔබ වහන්සේ අපේ ගෙනාව නිසා ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ දක්වා වසර තුන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මහත්යේ බලවත් දේ කරන නිසා ස්තුතිවන්ත වෙනවා අද අවසේ මෙසේ ස්වාමීනි සිවිල් සංවර්ෂය ආත්මිකව ඔබ වහන්සේ සමග එක් වෙලා ස්වාමීනි මෙසේ සමරණ දුන්නා කරුණා දයන නිසා ඔබට කෝටි කෝටි වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි පියාණන් වහන්සේ මේ ඉදිරියට ස්වාමීන් වහන්සේ මේ දේවස්ථානයේ ස්වාමීනි සියලු බාධාවන් පීඩාවන් ඉවත් කරමින් මේ සභාවේ ස්වාමීනි සෑම දරුවෙක්ම සෑම ඇදිරිවන්තයෙක්ම සෑම වැඩිහිටියෙක්ම ස්වාමීන් වහන්සේකට එක්සිටව ස්වාමීනි ඔබ වහන්සේගේ සේවය ඉදිරියට කරගෙන යන්නත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණා දයාව දෙන්න මගේ පියාණනි මේ දක්වා ස්වාමීනි ඔබ වහන්සේ අපව ගෙනාවා නම් ඉදිරියට ඔබ වහන්සේ අපව ගෙන යන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ මින් ඉදිරියට ඔබ වහන්සේගේ මඟ පෙන්වන්න නැතුව මේ සේවාවන් සියල්ල කරන්ට ඔබේ කරුණා දයාව දෙන්න නිසා ස්තුති වේවා අද අවසේ ස්වාමීනි මෙසේ මේ සංවත්සරේ සමරණ දුන්නා කරුණා දයාව නිසා ස්තුති වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හalleluya hallelujah විශ්ව ලැබුණා විශ්ව යාත්‍රා කරලා ආමේන් hallelujah සාගින්නේ ඉන්න සමා ජේසුස් වෙත එන්න සදා සාගින්නේ ඉන්න සමා ජේසුස් වෙත එන්න සදා වේසී ඉන්න සමා ජේසුස් වෙත එන්න සදා විශ්වතුන නැත්නම් අපරාව ජූලි 7 සමරණ සභාව කීරකට වෙනවා. ඒ වෙනුවෙන් එරණ හැම කාර්ය සාර්ථක වෙන්න කියලා පාස්ටර් ක්‍රිෂ්ණ කුමාර ඉලක්ෂණ ඉදිරි පැමිණ යාඥා කරන වචන පටලවා ගන්න එපා. සිය බුද්ධිය වැඩ කරන්න 20 වෙනි සංවාසයේ සාර්ථකව දෙවන් කර්ම දෙන්න කියලා ඒ වෙනුවෙන් යාඥා කරන්න. යාඥා කරමු. समुद्र में याद है जीवमान दे ज्ञानवान सोबास यीशु देत्र बार के यातना करो मगे स्वामी जीवमान मगे मौत में दे ज्ञानवान से उबास यीशु देत्र मगे ज्ञानवान से बार के यातना करो मगे स्वामी इस वस्त्रक मगे ज्ञानवान से बेलते बिना मगे स्वामी से इस विस्तुने दे मगे स्वामी शांत करगल वासे करुणा तबन के यातना करो मगे स्वामी मंदिर मगे ज्ञानवान से सिर दे करते ने उबाई मगे ज्ञानवान से हमारे मौत दे ज्ञानवान सुबास के वचन प्रकाश करने पर मन यातना करपन एविद उत्तर नोदना माधव मादि कल निर्वाक व देवियनवान सोबाई मगे स्वामी मेत्र दुर्गिनावा देवियनवान सोबाई मगे ज्ञानवान से एक मगे ज्ञानवान से विस्तृत विनती मगे ज्ञानवान से उपास रेगने अंतर मगे ज्ञानवान से अत्त अलगन मगे ज्ञानवान से इधर गमन करते स्वामी वान से स्वयं रड़ुतला पर समतला कर देने के यातना कर मगे स्वामी मंदन मगे ज्ञानवान से वे सिर दे करते ने उपाय मगे अपने विशुद्ध मानवत मगे प्यार वांसे वे सेवा करना किसी बात करने वे मगे स्वामी मंदिर मगे प्यार वांसे वे शादी कर दे तो उपाय मगे स्वामी उपाय इतने गमन करना मगे प्यार वांसे विश्व विसिद्ध मगे प्यार वांसे सात को समान मगे स्वामी उपाय आशीर्वाद करते बड़वा करते मगे मौत में दे प्यार वांसे विशुद्ध पैदल मगे प्यार वांसे ऐसे पौर आशीर्वाद करते रेकवर करते जीव बाढ़ स्वास्थ्य के शुद्ध बड़वा आमीन आमेन हालेलुया हालेलुया स्तुति वेवा काटा को दुई जीविते
20 වෙනි වසර සමර විට මිඩර සභාපතියක් වෙලා මහත්ය බලවත් සිද්ධ වෙන්න ඕනේ කියලා. Haleluya. Today, there's a sign accepted. David Puru Magidar Mr. Devian Vance and Human David Kiskuname. Gisnabava, Smatova, Mamuidu, Vidaka. Otherwise, Magidian Vance, Kundar was the Rakikandar was the thousand Kaladani. We had a part of this about that. Tiao Gavan Margi of the Economic Bonds, a Gavan Margi Raginal Ubaita. Magarian Bonds, Sabah made Magidian Bonds, Mahatu Jab, Labavin, Marpida, Menti, Gavantamin, the Dinasis. Yamatanakadim of the Oswadi, Visial Daragan Magidian Bonds, the name. Regina of the Devian Mountain is good. Magana Gestate was his Sabah Canadian Bonds. Sabah, between some nursery, summer and more than Mat Darasani, Preve Piru, Ugidaruangi, Amatana Piri, Sabah, of the Latin Deva. Other Bonds, Amadarima, Talban exit. Ekama, Katuma, Radna, the Sabbath of a Guinean now, a training government, Amen, Amma Adotana, Denim, out to the Mansur Galan, Namadeva Davika, Article Villagin, Yoga Paru, Guanodana, Divatan, Bodina, Gaskar, Laksaganam. Yaman getting up the Watino. Obama said, "Good in a country, good in every, only in a low cap." Mother Bowden Galagani, Parliament is not to buy a deal. Ena, Missing some master, some element of Sudan. A summer the moat, the dinner. Mahatu Loki Galani Manabar, Mahatu Tirisa, Article of Lakina. Navatana Peva area of area of Madistan, area of Daksani Magitan. Gisubara ki made the Martis Galan, Sabata, Article Post Nectar. Evangelical Masses about Paula, but Barakana. Sabah Sam, Paula Mogan Sidakina. We get Karna, we get Prene, we get Adre. At Narina Paula, Madame Ekate, Kuamankaran, Ekinatabi, yes, something. This is a Manican master, but Toragata would be Bajan, together the Indian of the Bajan, once you will Kanaka and Piat and Sam of Vitamin, Aryan Marsi Puri, out of Makapan and the Piat. Mama Loki Aloki Kuamaki Devian Master, Ogimaki Alumina, Vasya Aluman, Andurina Janta, Galagani Sada, once of Alu Kakuta, Premanto de India, Ogi training Sanavitama, Yada in Piru, Lasano Mama Kota, once over the Agarian Piama, Arti Kamata Bodri Anatina, Nialam Yakamana. Arabia Dawson and Mamiko Magidian Master in a Gideon Lopian, not in Mahatia, Medesi, reading Television. Medesi was in training of Soan, Obiadi and then Sulagatis, Langman, both in Matters evidently created on Jesri, or society, or Udovati now, a previously Saudi of the Bath. Nirogiswe Samadana Kriti Saktimatra like it one. Okay, Premi Astin, Sam Bodakuma Puswara and the Mad Dirulu, Ubasi Saktimat Balunakas, Didimat Gudanak. You are the Magitani is Sabaris now, they get to go. This is the Madu, they get to be. You are the
මායතන සෑම කෙනෙක් වාසික දැක්ක පාරයි. අපි හැමෝගෙම කාර්යය, අපි හැමෝගේ යුතුයකම, ඒ වගකී ඔබගේ ප්‍රේමය අන්දෑන දෙගන්න. එසා අප තුළ ප්‍රේමය වගුරන්ට මගේ පියන් මාසන්නට බෙදා දෙන්නට අපේ සෑම සිතක්ම ශක්තිමත් කරන්න තියෙනවා. අපේ ආත්මික ගමන මේ වඩා ශක්තිමත් ඉදිරියට ගෙනියන්න. වාසයේ එකිනෙක දෙවියන් එකිනෙක දීවනාවලින් අනාගත වස්තුන් බවට පත් කරමින් ඔබයි එන මගේ පියාණනි වාසයේ නාමයෙන් ඉදිරි කාලේ යහපත් මේ ගමන යන්නට සෑම දෙයකට වලින් තුලින්ම ඔබගේ කරුණාව ලැබෙනවා. ඒ තුලින් මේ සභාව ආලෝකමත් වෙනවා. සභාවක ඔවුන් තුලින් මහත් වූ ආශිර්වාදයේ පිහිටනක් වෙනවා. ආස්මේ මයිමය විසප්තුමාතුලින් ඉදිරියේ මාත්‍රස ක්‍රියාත්මක කෙරෙනවා කියනවා. මන්න මොනදන කරුව මගේ යේසුනේ ඔබගේ ආස්තම තමයි දකින්නේ. ඒ තුලින් තමයි ඔබ දකින්න උත්සාහ කරන්නේ. අනේ රත්න දේශකාරකේ ඔබ කිව්වා මා විශ්වාස නැත්නම් මගේ ක්‍රියා දැකලා මා විශ්වාස කරපල්ලා කියලා. එනම් විසප්තුමාතුලින් ඉදිරි කාලේ ආස්කම් මේ සියල්ලදී මාත්තු ආස්කම් ආස්කම් මේ මුච්චතනේදී ඔබ කලබල වෙනවා. ඒ මා ජනතාවක් වාසිකේ නාමයෙන් ගැලවෙන්නේ. විශේෂ සම්මතදී යමෝගම අත්කොලස නාදී ප්‍රශංසාව යන්න මේ පුංචි නවාතනේ ඔබට ඇස්සෙලා ස්වර්ගයේ ගිගුම් දෙන්නට මගේ පියාණන්. අපි බලාපොරොත්තු දෙවියන්වන්ස. අපි සෑම බලාපොරොත්තුව සඵලත්වයට පත් කරනා වූ ඒකම දෙවියන් වහන්සේවයි. මේ සිටි ආශාව ඉෂ්ට කරනා වූ කිව්වා වූ දෙවියන් වහන්සේවයි. එන අපි යමෝගම සිටින ඒකම බලාපොරොත්තු මාසාව විශේෂී සම්මස්රේදී මේ දේශේ මහත් ජනතාව ඔබගේ ප්‍රේමය ඔසන්නාන නගන්නවා අපි දකින්නට තියන. ඒ උතුම් වූ ආදරණීය බලාපොරොත්තු ඔබගේ ආදරණීය දෑතට බාර කරනවා. සියල්ල බාර කරන්න කරන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන්. එතනස් ඔබගේ නාමයෙන් අපි සියල්ලම ජය. ආමේන්. ආමේන්. හalleluya. හalleluya. ඉතින් වාඩි වෙන්න. සභාව දර්ශනයේ සභා සැලැස්ම ඉදිරිපත් කර දෙනවා බලන්න බෝඩ් එක. පිටින් උඩ මා ආඥාව පොළවේ අවසානය ස්වර්ගයේ දැක්ම. මේ කාර්ය මුලකරන සභාව සේවය ඉදිරියට ආමේන්. ආමේන්. මේ සෑම කාර්යසම දිව්‍යයන් නැගිට නායක ප්‍රශංසා කරලා වාඩි වෙනවා. හalleluya. හalleluya. හalleluya.